පින්නතුනි සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනය කියන එක තුනුරුවන් සරණ යනවා කියන එක අපි හැමදෙනාම මේ හිතාගෙන ඉන්නවා අපි තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. ඇයි අපි උත්සවයක් තියෙන වෙලාවට, සිල් ගන්න වෙලාවට, ඔය තව මොකක් හරි ගෙදර පින්කමක් දානයක්, 7 දවස් දානයක්, 3 මාස දානයක් කියන වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා උන්වහන්සේලා අපි කියව ගන්නවා පංචශීලය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි 3 පාරක් කියලා අපි උන්වහන්සේගේ සරණ වචනෙන් අරගෙන අපි කල්පනා කරනවා දැන් හොඳටම හරි දැන් අපි බුදුදහම තැන කියන තැන ඉන්නේ. මං බුද්ධ ශ්‍රාවකෙක්. මම සර්වඥන් වහන්සේගේ අඩිපාරේ යන කෙනෙක් කියලා හිතාගෙන හිටියාට ඒ වචනෙන් පමණක් කීමෙන් අපි දැනගන්නට ඕන, තේරුම් ගන්නට ඕන සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සැබෑ සරණ, සැබෑ පිහිට, සැබෑ රැකවරණය අපට තියෙනවාද කියන කාරණේ. රැකවරණය කිව්වම මට අපිට එන්නේ ওই දුක් කරදර අපිට එනවන්නේ නොඑක ආකාරයේ. ඔය ගෙවල් දොරවල් වල රැකී ආරක්ෂා කරන තැන්වල ඔය එළියට පහළියට කඩපොළට බස් පොළට ගියට පස්සේ ඇති වෙන නොඑක ආකාරයේ පීඩා, ලෝකෙන් එන කරදර, නිന്ദා අපහාස, දුක්ඛම් කටළු මේවාට අපිට විසඳුමක් දෙයි. මේවාට අපිට පිහිටක් ලැබෙයි, මේවාට අපිට උත්තරයක් ලැබෙයි කියන කාරණේ හොයාගෙන අපි මේ හැමදිනාම හැමතැනම යන්නේ. දෙවියන් වහන්සේ ගාවට යන්නේ, කතරගම් දේවාලයට යන්නේ, කෝවිලට යන්නේ, මේ මක්කම කියන තැනට යන්නේ. මේ මිනිස්සු මේ හැමදිනාම ಜಾති ආගම් භේදයක් නැතිව, භාෂා භේදයක් නැතුව මේ හැමතැනම හොයාගෙන යන්නේ මොනවද? මේ Tamante ඉන්න මේ චිත්ත පීඩා, දුක් කරදර, ලෝකෙන් එන කරදර, නිന്ദා අපහාස, අනාදරය. මේ අනාදරය කියන එක අපි හැමදෙනාටම වෙන දෙයක්. ආදරයක් ලැබෙන්නේ අපි හැමදෙනාම ආදරේ බලාපොරොත්තු. ස්වාමියාගෙන් භාර්යාව ආදරේ බලාපොරොත්තු වෙනවා. දරුවාගෙන් අම්මා ආදරේ බලාපොරොත්තු වෙනවා. දරුවාගෙන් තාත්තා ආදරේ බලාපොරොත්තු වෙනවා. නංගි අයියාගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. අයියා නංගිගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. මේ අපි මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන ආදරය, මේ කරුණාව කියන එක ලෝකෙන් අපි බලාපොරොත්තු වෙන මේ සැනසීම කියන එක, ඒක ලැබෙන්නේ මේ ආදරේ, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ ධර්මතා හතර මත කියලා සර්වඥන් වහන්සේ විසින් පෙන්වා දෙනවා. මෙහෙම කිව්වම අපට රැවටීමක් එනවා පින්නතුනි. ආදරය කිව්වම, කරුණාව කිව්වම, ප්‍රේමය කිව්වම, මෛත්‍රිය කිව්වම, මුදිතාව කිව්වම අපිට එනවා මායාවක් වශයෙන් එතන එනවා. මේ ආදරය කියන්නේ, කරුණාව කියන්නේ ස්වාමියා භාර්යාවට දක්වන ප්‍රේමය කියන්නේ, ආදරය කියන්නේ මේ ඇලීමක් කියලා. නමුත් සර්වඥන් වහන්සේ දේශනා ක්‍රමේ ආදරය තුල මේ ඇලීම ඇති වෙන්නට බෑ. ආදරය තුල ඇති වෙන්න උන අවබෝධය. මේ තුන් ලෝක වාසී සත්‍යයන් පිළිබඳවම පින්නතුනි, තුන් ලෝක වාසී සත්‍යම් පිළිබඳවම කිසිම බෙහෙදයක් නැතිව, වෙනසක් නැතිව ප්‍රේමය කියන එක ඇති වෙනවා නම්, ආදරය කියන එක ඇති වෙනවා නම්, ආලය කියන එක ඇති වෙනවා නම්, ඒක ඇතුනේ කාටද? සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඒක තමයි සැබෑ ආලය. මහා කරුණාව කියන්නේ ඒකට. මහා කරුණාව කියන්නේ හදවතක ඇති වෙන සැබෑ ප්‍රේමයට. අපි ඒක නොඑක ආකාරයෙන් විස්තර කරනවා, විවරණය කරනවා. එක් එක්කිනාට තම තමන්ගේ ජීවිතේ තමන්ට ලැබිච්ච ආදරේ, කරුණාව, අනාදරය, තම තමන්ට ලැබිච්ච නොඑක ආකාරයේ පීඩා, මේවත් එක්ක තමන් එක් එක්කිනාට එක් එක් සංඥාවල් තම මේ ආදරේ, කරුණාව, මෛත්‍රිය කියන මේ වචනත් එක්ක ඉන්නේ. මෛත්‍රී කියන වචනේ ඇතම් කෙනෙකුට සිහිපත් වෙනකොට, සිහිපත් කරනකොට, කියනකොට, ශ්‍රවණය වෙනකොට ඇති වෙන්නේ වෛරය, තරහව ඇති වෙනවා. මෛත්‍රිය කියනකොට තමන්ගේ අහිතවත් කෙනෙක් ගැන තියෙනවා ද්වේෂය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා. ඒකනේ මේ මෛත්‍රිය කියලා කියන්නේ. එනම් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය ඇති වෙනවා නම් මෛත්‍රිය ඇති කර ගන්නට හදන තැන එතන තියෙන මුලාව. එතන තියෙන ආත්ම දෘෂ්ටිය. එහෙමනම් පින්නතුනි
අපට පුළුවන්කම තිබෙන්නට ඕනේ මේ මොහොතේ අප තුළ ඇති වෙන මේ ආත්ම දෘෂ්ටිය, මමය කියන දෘෂ්ටිය, ඒ දෘෂ්ටිය අප තුළම නැති කරගන්නට, අප තුළ මේ මම කියන දෙයක් නැති බව, මම කියලා සත්‍යයක්, ආත්මයක්, පුද්ගලයෙක් නැති බව, මෙතන මේ නාම රූප පරම්පරාවක නැත්තම් රූප සහ මනෝභාවයන් පරම්පරාවක, චිත්ත පරම්පරාවක පැවැත්මක් සිද්ධ වෙනවා. මේ පැවැත්වෙන මේ චිත්ත පරම්පරාව තුළ, මේ රූප පරම්පරාව තුළ මම කියන මේ ජීවිතය තුළ මේ මම කියලා අපි බැඳී ඉන්න, උපාදාන්‍ය වෙලා ඉන්න මේ ඇස කන නාසය දිව ශරීරයේ සහිත මෙන්න මේ මම කියන ඒ දේ තුළ උන්වහන්සේ දේශනා කරනවා තමන්ම විමස බලන්නට ඕන කොතනද මම ඉන්නේ? මේ කයේද මම ඉන්නේ? මේ ශරීරයේ මම ඉන්නවද? අපි හැම දිනාටම පුළුවන්කම තිබෙන්නට ඕන පින්නතුනේ මේ මම කියන කෙනා මේ ශරීරය තුල ඉන්නවද කියලා දැනගන්නට. ඇහි ඉන්නවද මම කියලා කෙනෙක්? මේ කනේ ඉන්නවද මම කියලා කෙනෙක්? නාසයේ ඉන්නවද මම කියලා කෙනෙක්? මේ දිවේ ඉන්නවද මම කියලා කෙනෙක්? මේ ශරීරයේම ඉන්නවද මම කියලා කෙනෙක්? තමන්ටම උන්වහන්සේ දේශනා කරනවා මේ කාරණය. මොකද්ද මේ කාරණය? මම කියලා කෙනෙක් මේ දිවා රෑ දෙකේ ඇලිලා ඉන්න, උපාදානය වෙලා ඉන්න, බැඳිලා ඉන්න මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය සහිත මේ ශරීරයේ ඉන්නවද නැත්නම් මේ හිතේ ඉන්නවද කියන කාරණය උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ තමන්ම දැකලා, තමන්ම බලලා, තමන්ම හොයලා, තමාම සාක්ෂාත් කරගන්න. ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා මේක තමයි මාර්ගය, මේක තමයි පිළිවෙල, මේක තමයි පිළිවෙත කියන කාරණය පින්නතුනි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගැනීමේ හැකියාව තියෙන උන්වහන්සේ දේශනා කරනවා තමන් තුලමයි. ඒක තමන්ටමයි කරගන්න පුළුවන්. මේ සත්‍ය අසත්‍ය බව බලන්න පුළුවන් තමන් තුලමයි. ඒක මට කරලා දෙන්නට බෑ. මට කරන්න පුළුවන් කමක් නෑ ඒකට. මම පාර විතරක් පෙන්වා දෙනවා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ කුබ්බෝ කෝටීන පඤ්ඤායති. මේ සත්‍යය, මේ පුද්ගලයා, මේ ආත්මය කියන මේ සංඥාවත් එක්ක, දෘෂ්ටියත් එක්ක මේ අපි හැම දිනාම, මේ සියලු දිනාම ස්ත්‍රියක් හැටියට, පුරුෂයෙක් හැටියට, ස්ත්‍රියක් හැටියට ඉපදිලා භවයක් ලබලා පුරුෂයන් කෙරෙහි බැඳි පුරුෂ රූප කෙරෙහි ඇලි බැඳි පුරුෂයෙක් වෙලා ඉපදුනා නම් ස්ත්‍රී රූපය කෙරෙහි, ස්ත්‍රී ශබ්දය ආදී කෙරෙහි ඇලි බැඳි මායා ලෝකයක් හදාගෙන ඒ මායා ලෝකයට ඇතුළු වෙලා හිර වෙලා මේ මායා ලෝකේ අප්‍රමාණ දුක්ඛම් කටළු, හිත් පීඩා, චිත්ත පීඩා, අසහනය, අසතුට, වෛරය, ක්‍රෝධය, පරිගැනීමේ චේතනාව, මේ කියන නොයේ ආකාරයේ මනෝභාවයන් ඇති කරගෙන ඒ වාට විසඳුම් හොයන්න රෑ දිවා දෙකේ විහිස වෙලා තවත් චිත්ත පීඩා, ඒ ප්‍රශ්න වලට කම්කටොළු වලට විසඳුම් හොයාගෙන යනකොට ඇති වෙලා ඒවත් එක්ක යනකොට අර පරණ ප්‍රශ්න සේරම මතක වෙලා යනවා. මේව තමයි සංසාරේ අපට එන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. අපි යම් කිසි ප්‍රශ්නයකට උත්තරේ හොයාගෙන යනකොට එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යන්න ඕනේ අපි අර මුල් ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නට. දැන් ඔන්න මුල් ප්‍රශ්නේ තියාගෙන අපි තව ප්‍රශ්නයකට උත්තර හොයන්න යනවා. මේ සංසාරේ අපි හැමදාම මේ උත්තර හොයාගෙන යන්නේ. අයි මේ උත්තර හොයාගෙන යන්නේ අපි හැමදෙනාම සංසාරේ භවයෙන් භවයට ස්ත්‍රීන් හැටියට, පුරුෂයන් හැටියට. අපි අප තුල නොදැක්ක, අපට අප තුල දැක ගන්නට බැරි මේ ආත්මයක් නැති බව, සත්‍යයක් නැති බව, පුද්ගලයෙක් නැති බව, මම කියලා කෙනෙක් නැති බව මේක අපිට තාම හොයා ගන්නට බැරි වුන නිසා, මේක තාම අපිට හඳුනා ගන්නට බැරි වුන නිසා, මේක අපිට විවරණය කර ගන්නට බැරි වුන නිසා, ප්‍රත්‍යක්ෂ කර ගන්නට බැරි වුන නිසා. මොකද්ද මේ ප්‍රත්‍යක්ෂ කර ගන්නට බැරි වුනේ? මම කියලා කෙනෙක් නෑ මෙතන. මේ සැප විඳින තැන, දුක් විඳින තැන, අඬන වැළපෙන තැන, මේ කාකාරේ චිත්ත පීඩාවෙන් අසරණ වුණ තැන, ස්වාමියා භාර්යාව තීරුම් ගන්නේ නැති වෙනකොට, භාර්යාව ස්වාමියා තීරුම් ගන්නේ නැති වෙනකොට,
අම්මා තාත්තා දෙන්න දූ දරුවෝ තීරුම් ගන්නේ නැති වෙනකොට, දූ දරුවෝ අම්මා තාත්තා තීරුම් ගන්නේ නැති වෙනකොට, ඔවුනොන්ගේ දුක්ඛම්පටලු ඔවුනොන්ම හඳුනා ගන්න, තීරුම් ගන්න, දැනගන්නේ නැති වෙනකොට මේ එක් එක්කෙනා තම තමන් හදාගත්ත අප්‍රමාණ භයංකාර වූ දුකෙන්, කඳුලෙන්, ශෝකයෙන්, පරිදේවයෙන් පිරිච්ච ලෝක හදාගෙන මේ සංසාරයේ කියන මේ ලෝකය පවත්වනවා කියන කාරණේ සර්වඥ සම්මා සම්බුදුජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපි හැම දිනාටම අපේ ප්‍රඥාවට අහු කරගන්න පුළුවන් හැටියට දේශනා කරනවා. ඒ නිසා තමයි මේ අපේ ධර්ම සාකච්ඡා මාලාව, ඒ ධර්ම සාකච්ඡා මාලාව නිකන් ඔය ලෝකේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාවක් නෙමෙයි, ඊට වඩා වෙනස් ආකාරයකින් සර්වඥන් වහන්සේ හඳුනා ගන්නට, සිද්ධාර්ථයන් වහන්සේ හඳුනා ගන්නට, සාම්ප්‍රදායික හඳුනා ගැනීමට වඩා සත්‍යාකාරයෙන් අපි කොහොමද සිද්ධාර්ථයන් වහන්සේ දකින්නේ, සර්වඥන් වහන්සේ දකින්නේ, බුදුරජාණන් වහන්සේ දකින්නේ, ඒ දැකීම තුල තමයි අපේ සැනසෙල්ල තියෙන්නේ. ධර්ම මාර්ගය අපට ඉවර වෙන්නේ උන්වහන්සේ කවුද කියලා හඳුනා ගැනීම තුල තමයි කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගන්නට කියලා සර්වඥන් වහන්සේ දේශනා කරනවා. යෝ ධම්මං පස්සති සෝ මම් පස්සති. මගේ ධර්මයේ දැක්ක කෙනා, මගේ ධර්මයේ න්‍යාය දැක්ක කෙනා, මේ හේතුඵල න්‍යාය දැක්ක කෙනා, හේතුඵල න්‍යාය සර්වඥන් වහන්සේ දේශනා කරපු ආකාරයට තම තමන් තුලම දැකගත්ත කෙනා තමයි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනගන්නේ. උන්වහන්සේගේ මහා ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මයේ පින්නතුනි අප තුල දැක ඒ වෙලාවටම ඒ වෙලාවේ අප තුල ඇති වෙන ශෝක පරිදේව, මේ හිත් වේදනා, හිත් පීඩා, කායික වේදනා, කායික දුක්, නොඑක ආකාරයේ බය සැක සංකා ධර්මයට නගලා උන්වහන්සේගේ වචනයට අනුව අපි දකිනකොට, අපට පෙනෙනකොට, අපට දැනෙනකොට, ඒ දැකීම තුළ අපට සැනසෙල්ල පහළ වෙනකොට උන්වහන්සේගේ මහා කරුණාව ලෝකයේ පිළිබඳව, සත්‍යය පිළිබඳව මොනතරම්ද කියන කාරණේ අපට හඳුනා ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. උන්වහන්සේගේ මහා ප්‍රඥාවත්, මහා කරුණාවත් අපට දැන ගන්නට පුළුවන්, දැක ගන්නට පුළුවන්, තේරුම් ගන්න පුළුවන් අපි එක් එක්කෙනාගේ ඥානයේ හැටියට. එතකොට අපි හැම දිනාටම දැනෙන දේ තමයි පින්නතුනි, අපි හැම දිනාටම තේරුම් යන දේ තමයි සර්වඥන් වහන්සේ කියලා උන්වහන්සේ නමින් නිර්මිත බුද්ධ ප්‍රතිමාවක් ගාවට ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා, තැන් ටිකක් පූජා කරලා, කෙසෙල් ගෙඩියක්, රොටියක්, ආප්පයක් පූජා කරලා, ඉතිපිසෝ භගවාරහං කියලා කොඩියක් ඉල්ලලා, බෝධිය ගාව පහනක් පත්තු කරලා, චෛත්‍ය ගාව අටපිරිකරක් කියලා මේ කරන දේ හැබෑවටම උන්වහන්සේට ගෞරව කරනවද නැත්නම් උන්වහන්සේට අගෞරව කරනවද කියන කාරණය අපි අපතුලම දැක ගන්නට ඕන, සිහිපත් කර ගන්නට ඕන. ඒක තම තමන් තුළම තම තමන්ගේ හදවතින් දැක ගන්නට ඕන, දැන ගන්නට ඕන කියන කාරණය. මම කියන්නේ කවුද? අපි දැන් පින්නතුලට මතක් කළා අපේ සාකච්ඡාවේනේ. සාකච්ඡාවේ සිහිපත් වුණා අපි මේ ධර්ම සාකච්ඡාවෙන් හොයාගෙන යන්නේ, දැනගන්නේ, තේරුම් ගන්නේ මොකද්ද? මම කියන්නේ කවුද? මේ දැන් මම ඉන්නේ, මේ ඉන්න මම, මේ ඉන්න මම කවුද? මම කොහේ ඉඳන්ද ආවේ? මම ඇයි මේ මෙතන ඉන්නේ? එතකොට මම දන්නවා තව ටික දවසකින් ටිකෙන් ටික මගේ ශරීරය, මගේ ඇස් දෙක, මගේ කන් දෙක දුර්වල වෙලා ගිහිල්ලා මැරෙන මොහොත අපි එනවා කියලා අපි කවුරුත් දන්නවා. මම දන්නවා. අපි දන්නවා කොයි මොහොතේ හරි අපි හැමදෙනාම මැරෙන මොහොතේ හුස්ම ගන්න බැරුව ඇස් දෙක උඩ ඉඳගෙන දැකලා තියෙනවනේ මේ මැරෙන අය ඒ වෙලාවේ ඉන්න මොහොත දැඩි කම්පනයකින්, මේ මරණ මොහොතේ ඇති වෙන කම්පනය පින්නතුනි මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මරණ බය, මම කියන කෙනා නැති වෙනවා කියන බය, මේ මම කියන කෙනා නැති වෙනවා කියලා ඒ මැරෙන මොහොතේ එන බය, උන්වහන්සේ කියනවා ඒක ලේසි බයක් නෙවෙයි. ඒ බයෙන් මැරෙන කෙනා නැවත ඒ බයටපත් වෙන ස්වභාවය ඇති කරගෙනම නැවත හට ගන්නවා. නැවත මරණ බයටපත් වෙන අවස්ථාවක් ඇති කරගෙන හට ගන්නවා.
භවයක් ලබනවා. එහෙමනම් මේ මරණයෙන් ගැලවෙන්න නම් මරණයෙන් ජය ගන්න නම් අජරාමර වෙන්නට නම් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මැරෙනවා කියන සංඥාව අපට අතහැර ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. ඒ අතහැර ගන්නවා කියන එක පින්නතුනි මේ වචනයෙන් කියනවා වාගේ ලේසි කාරණයක් නෙමෙයි. එහෙමනම් ඒ මම කියන කෙනා අපි අතහැර ගන්න ඕන කොහොමද? බොහෝ දිනා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දසපාරමී සම්පූර්ණ කරලා දාන පාරමී සීල පාරමී උපේක්ඛා පාරමී ඔක්කොම සම්පූර්ණ කරලා දානේ සීලේ භාවනාව විඤ්ඤාවත් අපචායන ටික සම්පූර්ණ කරලා කායානුපස්සනාව වඩලා ඒක ඉවර කරලා වේදනානුපස්සනාව වඩලා ඒකත් ඉවර කරලා ඊට පස්සේ මරණාසන්නසති වඩලා ඒකත් ඉවර කරලා ඒවා මේ ප්‍රධාන කාරණයට එන්න පුංචි පුංචි සංඥා විතරයි. ඒ නිසා අද අපට ඇහෙන හැම තැනම ඇහෙන ධර්මදේශනා ධර්ම සාකච්ඡාවල සර්වඥන් වහන්සේගේ සැබෑ අරුත උන්වහන්සේ අවබෝධ කරගත්ත සැබෑ ධර්මතාවය වටහා ගන්න බැරි විදිහට මේ ධර්මයේ සැඟවෙන බවක් තමයි පේන්නේ. ඒ සැඟවෙන්නේ කාගේවත් වරදවල් නිසා නෙවෙයි, කාගේවත් අඩුපාඩුකම් නිසා නෙවෙයි. අපි හැමදෙනාම මේ ධර්මයේ කියන්නට යනකොට, මේ ධර්මයේ දකින්නට යනකොට, මේ ධර්මයේ වඩන්නට යනකොට අපි දන්නේම නැතුව මේ ආත්ම දෘෂ්ටියට අපි යට වෙලා, අහු වෙලා, අපි මුලා වෙලා ඒ ඔස්සේ අපේ හිත ගමන් කරනවා. ඒ වෙලාවට අපිට ලැබෙන පුංචි පුංචි සංවේදනා ඒවා විඳ ගන්නට. පුංචි පුංචි සංවේදනා ඒ වෙලාවට ලැබෙන පුංචි පුංචි සතුට අපේ හිතට. මෙන්න මේ ඒ වෙලාවට අපි මේ පුංචි පුංචි සංවේදනා ඔස්සේ අපේ මනස ගමන් කරනකොට ඒ වායින් අපේ මනස වැහිලා යනකොට සර්වඥන් වහන්සේ අපට පෙන්වා දෙන්න හදාපු දේ අපට නොපෙනී යනවා. අපි නැවත සංසාර ගමනේ ගමන් කරනවා. මෙන්න මේ කාරණේ හොඳින් අපි තේරුම් අරගෙන මේ මායාව කියන එක, මේ මුලාව කියන එක වෙන කොහේවත් නෙමෙයි තියෙන්නේ. ගහක ගලක නෙමෙයි තියෙන්නේ. මේ ළඟ ඉන්න කෙනා ගාව නෙමෙයි තියෙන්නේ. ස්වාමියා ගාව නෙමෙයි තියෙන්නේ. භාර්යාව හිතනවා මේ මුලාව ඔක්කොම තියෙන්නේ ස්වාමියා ගාව. ස්වාමියා හිතනවා මේ මුලාව ඔක්කොම තියෙන්නේ භාර්යාව ගාව. නමුත් සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ ඒ මුලාව තියෙන්නේ කොතනද? මෙන්න මේ මම කියලා හිතන තැනමයි. මේ මම කියලා හිතන තැන තියෙන මේ මුලාව, අවිද්‍යාව නැති කර ගන්නට ඕන. එහෙමනම් පින්නතුනි, උන්වහන්සේගේ ධර්ම න්‍යාය ඔබ තේරුම් ගත්තා නම්, උන්වහන්සේ මේ ධර්ම න්‍යාය දකින්නට පෙන්වා දීපු එකම මාර්ගය මොකද්ද? සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය කියන එක හරියටම තේරුම් ගත්තා නම්, මේක දැක්කා නම් Taman තුල සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තැනත්තා එතනම මම කියන දෘෂ්ටි අතහරිනවා. එතනම මම කියන දෘෂ්ටි අතහරින නිසා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් මහණෙනි සතර සතිපට්ඨානේ පිහිටා ගත්තා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කායික දුක් මානසික දුක් සියල්ලම නැති වෙලා යනවා. මේ සියල්ලම නැති වෙලා යනවා. මෙතන මේතනත්තා නිවෙනවා. මෙතන මේතනත්තා සැනසෙනවා. සැනසෙන්නේ කොතනද? සර්වඥන් වහන්සේ පෙන්වා දීපු ඒ සතර සතිපට්ඨානය කියන මාර්ගය තුල ඉන්නවා නම්, උන්වහන්සේ පෙන්වා දෙන එකම මාර්ගය තුල ඉන්නවා නම්, මෙන්න මේ කියන මම කියන දෘෂ්ටිය, මේ මම කියන මුලාව අපෙන් ඈත් වෙලා, තුරන් වෙලා, අවිද්‍යාව කියන අන්ධකාරයෙන් මිදිලා ඒ වෙලාවෙම අපි හැමදෙනාම ප්‍රඥා ලෝකේ පිහිටා ගන්නවා කියන කාරණය සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් තව ටික වෙලාවකින් දන්නේම නැතුව අන්න මම කියන දෘෂ්ටිය එනවා එළියට. ටික වෙලාව යන්නේ. මේක දැක්ක ටික වෙලාවකයි. ටික වෙලාව යන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න එනවා මම කියන දෘෂ්ටිය. නැවත අපි යට වෙනවා මම කියන දෘෂ්ටියට. එහෙමනම් අපි සතර සතිපට්ඨාන මාර්ගයේ යන කෙනෙක් නම්
ධර්ම න්‍යාය තේරුම් ගත්ත කෙනෙක් නම් නැවත අර මම කියන දෘෂ්ටිය මේක ඇත්ත මේකක්ද ඇත්ත මම කියලා කෙනෙක් ඉන්නවද කියන කාරණය හොයනවා සර්වඥන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨාන ධර්මයට අනුව. මේ කයේ මම කියලා කෙනෙක් ඉන්නවද බලනවා. අන්න උන්වහන්සේ දේශනා කායානුපස්සනාව. මේ කයේ බලනවා මම කියලා ඉන්න කෙනෙක් ඉන්න කොහෙද ඉන්නේ මම කියන කෙනා ඔළුවේද ඉන්නේ බඩේද ඉන්නේ. බඩගිනුන වෙලාවට අපි හිතනවා මම කෙනා ඉන්නේ බඩේ කියලා. අනේ වගේ මහ මුලාවක් අපේ තියෙනවා. එහෙමනම් මේ කය තුල මේ කයේ ස්වභාවය අනුව මේ කයේ නිර්මිතය අනුව මේ කය හටගෙන තියෙන ධර්මතාවයට අනුව උන්වහන්සේ පෙන්වා දෙන ධර්මතාවයට අනුව මේ කයේ පැවැත්ම අනුව මේ කය හට ගන්නා හේතු උන්වහන්සේ පෙන්වා දීපු ආකාරයට අනුව පින්නතුනි මේ කය ගැන අපි නැවත විමසනකොට අපිට පෙනෙනවා මේ ඇහි මම නැහැ කනේ මම නැහැ මේ නාසයේ මම නැහැ දිවේ ශරීරයේ මම නැහැ කියන අදහස Tamanට තේරෙනවා. එහෙමනම් අපිට අදහසක් එනවා මේ හිතේද මම ඉන්නේ කියන කාරණේ. මේ සතිපට්ඨාන ධර්ම මාර්ගයේ ඔස්සේ මේ ආකාරයට මගේ ශරීරෙත් නෑ මම. මගේ ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ මම නෑ. එහෙමනම් මේ හිතේද මම ඉන්නේ කියන කාරණය අපිටම තේරුම් යනවා, හොයා ගන්නවා, දැනෙනවා, අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන්නේ කොහොමද? ඇහි මම නෑ කියලා හිතා ගන්නකොට අවබෝධ වෙලා ඉවර වෙනම හිතේ මම නෑ කියලා. කනේ මම නෑ කියලා හිතා ගන්නකොට අපිට දැනෙනකොට කනේ මම කියලා කෙනෙක් නෑ කියලා මේ හිතේ මම නෑ කියන කාරණේ අවබෝධ වෙලා ඉවරයි. මෙන්න මේ ආකාරයෙන් තමයි පින්නතුනි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය ඒ ධර්ම මාර්ගයේ වඩන්නට කියලා අපට දේශනා කරලා තියෙන්නේ. මෙන්න මේ පිළිබඳව තමයි අපි මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් අපි මේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු තමයි වෙන මොකුත් නෙවෙයි මේ ජීවිතේදීම සර්වඥන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීම කියන කාරණය. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට ගරු කරනවා නම් පූජා කරනවා නම් සත්කාර කරනවා නම් උන්වහන්සේට අභිවාදනය කරනවා නම් උන්වහන්සේට උපහාර දක්වනවා නම් උන්වහන්සේ සිහිපත් කරනවා නම් කෘතවේදීත්වයෙන් උන්වහන්සේ අරමුණු කරනවා නම් මලක් පහනක් කෑමක් බීමක් උන්වහන්සේ ගාව තියලා උන්වහන්සේට දීලා ඒ කරන පූජාව සැබෑ පූජාව නෙවෙයි කියන කාරණේ උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා. පිරිනිවන් මංචකයේදී මරණ මංචකයේදී අපි තව විදිහකින් කිව්වොත් එහෙම උන්වහන්සේගේ මරණ මංචකයේදී උන්වහන්සේ කතා කළේ මහණෙනි මම සිළු දේ ප්‍රකාශ කරලා ඉවරයි. දුක නැති කරන මාර්ගයට අදාළ සිළුම දේ ප්‍රකාශ කරලා ඉවරයි. කිසි අඩුවක් නැහැ, කිසි පාඩුවක් නැහැ, වැඩියකුත් නැහැ ඒකේ. හැබැයි කාට හරි යන්තම් හරි සැකයක් තියෙනවා නම් විචිකිච්ඡාවක් යන්තම් හරි තියෙනවා නම් දැන් අහන්න. මම තව ස්වල්ප වේලාවකින් මරණයටපත් වෙන්නයි හදන්නේ. මම මරණයටපත් වුණාට පස්සේ තථාගතයන් වහන්සේ ජීවත්ව ඉද්දී මේ පස්සේ අහන්න බැරි වුණා අපරාධයක් වුණා කියලා හිතන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ මරණය කියන වචනේ තේරුම් ගන්න ඕන. මරණය කිව්වේ අපි කෙනෙක් මරණයටපත් වුණා නම් නැවත උපදිනවා. උන්වහන්සේ පරිනිර්වාණයටපත් වුණා. මේ ජාති ජරා මරණ කියන එක උන්වහන්සේට පොදුයි මරණ කියන එක ගැඹුරු වචනයක්. ජාති ජරා ව්‍යාධි උන්වහන්සේගේ සිද්ධ වුණේ මරණය. නමුත් උන්වහන්සේ නැවත සංසාරේ කවදාවත් මරණයටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේ මරණය ජයගත්තා. ඒ ජය ගන්නා මාර්ගය අපිට පෙන්නවා. අපි හැමදෙනාමත් මේ දැන් බලාපොරොත්තු වෙන්න පින්නතුළු වෙන මොකුත් නෙවෙයි. දිව්‍ය ලෝකේ යන්න නෙවෙයි මේ ධර්මය. උන්වහන්සේ දේශනා කළේ අපිට. පින් කරලා දිව්‍ය ලෝකවල හිත පිහිටුවාගෙන ඒ වගේ දේවල් ඒ වගේ ධර්මය අහන්න ලැබෙනවා. දිව්‍ය ලෝකේ හිත පිහිටුවා ගන්නවා කියලා අවසානයේ. නමුත් උන්වහන්සේ මේ ධර්මය පෙන්වා දුන්නේ දිව්‍ය ලෝකේ හිත පිහිටුවා ගන්න නෙමෙයි, බ්‍රහ්ම ලෝකේ හිත පිහිටුවා ගන්න නෙමෙයි. දැන් මේ නිර්වාණය අවබෝධ කරගන්න.
ඒ නිසා අපි හැම දිනාටම අපට හඳුන්වලා දීලා තියෙන සාම්ප්‍රදායික තොරතුරු වලට අනුව සර්වඥන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණය හඳුනා ගන්නට බැරිව ගිහින් තියෙනවා. අපි උන්වහන්සේ හඳුනාගෙන ඉන්න විදිය වැරදි, අපට හඳුන්වලා දීලා තියෙන විදිය වැරදි. අන්ධ විශ්වාසයක්, අන්ධ භක්තියක් අප තුළ ඇති කරලා උන්වහන්සේ අපට ලං වෙන්නවත් බැරි බොහොම ඈත ඉන්න කෙනෙක් ආදී වශයෙන් උන්වහන්සේගේ ධර්මයට අපට ලං වෙන්නවත් බෑ. උන්වහන්සේගේ ධර්මයට ලං වෙන්න මේ දාන පාරමී, සීල පාරමී, ඒ සීලෙ ඔක්කොම අපිට හදා ගන්න ඕන. ත්‍රිපිටකෙම ඉගෙනගෙන මහා ප්‍රඥාවන්තෙක් වෙන්නට ඕන. ඒ විභාග කරලා ඒ උපාදිතානාන්තර ලබා ගන්න ඕන. නැත්නම් මේ ධර්මය අපට වැඩක් නැහැ කියන අදහස් වල අපේ මේ බෞද්ධ රටේ බෞද්ධ ප්‍රජාව ඉන්න බව අපි දන්නා කාරණයක්. ඉතින් ඒවා මේ කාගවත් වැරදි නෙවෙයි. මේ සංසාරයේ මෙහෙම යනකොට, මේ ලෝකයේ මෙහෙම කැරකෙනකොට නොඑක ආකාරයේ ලෝකේ ස්වභාවික විපත්තීන් කරදර ඇති වෙනකොට මේ උන්වහන්සේ දේශනා කරපු ධර්ම රටාව සැඟ වෙනවා. ඒකට හේතුව මම කියන දෘෂ්ටියත් එක්ක අපි හැමදෙනාම මේ මම කියන කෙනා ආරක්ෂා කරගන්නට මේ නිවන් මාර්ගය අතහැරලා දාලා නැවත සංසාර මගට වැටෙන්නට අපි එක් එක්කෙනාට නැවත සිද්ධ වෙනවා. ඒකට හේතුව හරියට අපි ගාව බෝධිපාක්ෂික ධර්ම කියන ඒ අපේ මනෝභාවයන් හැදිලා නැති නිසා පින්නතුලාට තව කාරණයක් සිහිපත් කරලා දෙන්නට ඕනේ. මේ බෝධිපාක්ෂික ධර්ම කිව්වහම සති සම්බොජ්ජංගෝ, ධම්මවිජය සම්බොජ්ජංගෝ, පීති සම්බොජ්ජංගෝ කියලා කිව්වම මොකද්ද මේක කියලා හිතා ගන්න බෑ සමහර අයට. මේක මහා පබ්බන්සයක්. කවද්ද මේක තේරෙන්නේ? තාම තේරුන්නේ නෑ මේක. බොහෝ අය හිතන හැමදාම බණ අහනවා තාම තේරුන්නේ නෑ මේක. මොනවද මේ කියන්නේ? මේ බොජ්ජංග කියන්නේ මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ මොනවද? මාර්ගාංග කියන්නේ මොනවද? ශබ්දකෝෂය කොහොමද ඒවා විස්තර කරලා තියෙන්නේ කියලා අපි ශබ්දකෝෂයෙන් බලලා ඉගෙනගෙන ඇතැම්ම විභාග වලට උත්තර ලියලා ලකුණුත් ලබා ගන්නවා. නමුත් මේ නිවන තියෙන්නේ දැන් මෙතන කියලා උන්වහන්සේ දේශනා කරනවා. බොජ්ජංග ආදී කිව්වේ අපේ ඇති වෙන මනෝභාවයන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කිව්වේ මේ හිතේ ඇති වෙන මනෝභාවයන්. රූපයක් දැක්කම අපේ ඇති වෙන්නේ හිතේ මනෝභාවයන්. ශබ්දයක් ඇහුවාම ඇති වෙන්නේ මනෝභාවයන්. ඒ ඇති වෙන මනෝභාවයන් පින්නතුනේ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් තොරයි. අපට ඇති වෙන මනෝභාවයන් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් තොරයි. ඒ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් තොර නිසා තමයි අපි හැමදෙනා මේ සංසාරයට වැටිලා ඉන්නේ. සංසාරයේ මේ දැන් ඉන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම Taman තුල වැඩෙනවා නම් Tamanට දැනනවා මේවා වැඩෙනවා කියලා. සැක හිතන්න දෙයක් නැහැ, විචිකිච්ඡාවක් ඇති වෙන දෙයක් නැහැ. Tamanට දැනෙනවා බෝධිපාක්ෂික ධර්ම Taman තුල වැඩෙනවා කියලා. Taman තුල වැඩෙන්නේ කොහොමද? Taman තුල ඇති වෙන මේ කෙලෙස් ධර්මයන් හැටියට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. මගේ ළඟ ඇති වෙන කෙලෙස් මට දැනගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ මා ගාව තියෙන මේ කෙලෙස් කියලා. තමන් ගාව ඇති වෙන රාගය තමන්ට පුළුවන්කම තිබෙන්න ඕනේ රාගයේ වශයෙන් දැනගන්න. රාගය ඇති වෙන්නේ කොහොමද? රාගයේ ස්වභාවය කොහොමද? රාගය කියන්නේ මොකක්ද කියලා තමන්ට පුළුවන්කම තිබෙන්න ඕනේ දැනගන්නට, දැක ගන්නට, තමන් බලන්නට ඕනේ ඒක තමන් තුල. උචුච සූජුච කිව්වේ ඒකයි. උජුච සූජුච කියනවනේ සක්කෝ උජුච සූජුච. මේ උජුච කියන්නේ පින්නතුනේ අවංක බව. සූජුච කියන වඩාත් අවංක වෙන්න. අවංක වෙන්නට ඕනේ. උන්වහන්සේ තවාපාරක් කියනවා වඩාත් අවංක වෙන්නට ඕනේ. ඒ අවංක භාවයේ භාගෙට නෙමෙයි. වඩාත් අවංක වෙන්න ඕනේ. 100%ක්ම අවංක වෙන්නට ඕනේ. 100%ක් කාටද අවංක වෙන්නේ? ස්වාමියාටද, භාර්යාවටද? නෑ. තමන්ටම තමන් අවංක වෙන්නට ඕනේ. තමන්ගේ හදවතටම තමන් අවංක වෙන්නට ඕනේ. හදවතට කොහොමද තමන් අවංක වෙන්නේ? තමන් තුල ඇති වෙන කෙලෙස් මායාවන්, රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මද, මාන ආදී කියන මේ කෙලෙස් මායාවන්, කෙලෙස් අන්ධකාරයන්, මේවා අන්ධකාරයන් බව, මේවා මායාවල් බව
විඥානයේ මැවීම් බව තමන්ට හඳුනා ගන්නට, තමන්ට දැනගන්නට, සතිය උපදවා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. සතිය උපදව ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. ඒක තමයි උන්වහන්සේ සිහිපත් කරගෙන ආපු ආකාරයට මරණ මංචකයේ කියන අපි හඳුන්වන උන්වහන්සේ පරිනිර්වාණ මංචකයේ පිරිනිවන් පාන්නට සල්ප මොහොතකට පෙර උන්වහන්සේ කතා කරනවා හරියට කරුණාබර ආදරණීයම් තාත්තා කෙනෙක් මැරෙන මොහොතේ විලාවේ කතා කරලා කියනවා පුතේ අතර තියෙනවා මං හංගපු වස්තුවක් ඒක ගිහිල්ලා අරගෙන ඔබ බොහොම සතුටින් සැපසේ ජීවත් වෙයන් කියලා කියනවා වාගේ තුන් ලෝකයටම පියාණන් වූ බුදු පියාණන් පින්නතුණි අවසාන මොහොතේ කියනවා හන්දනානි වික්කමේ හන්දදානි වික්කවේ ආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදීත තාත්තා කියනවා තමන්ගේ දරුවන්ට ඒ ළඟම ඉන්න දරුවෝ තමයි මහා සංඝරත්නේ 4 දෙනෙක් ඉන්නවනේ නේ කොටස් 4ක් ඉන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා උන්වහන්සේගේ දරුවෝ සලකන්නේ උන්වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේ සලකන්නේ හැබැයි උන්වහන්සේගේ සැබෑ දරුවන් හැටියට සලකන්නේ උන්වහන්සේ රහත් ඵලයෙන් නිවන් අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ යම් කෙනෙක් රහත් ඵලයෙන් නිවන් අවබෝධ කරගත්තා නම් ඒ මගේ දරුවෙක් කියලා කියනවා තාත්තා කෙනෙක් කියනවා වාගේ. ඒ සර්වඥන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව මෙන්න මෙහෙමයි. උන්වහන්සේ පෙන්වා දීපු ධර්ම මාර්ගයේ තුලමය පින්නතුණි අපි හදවතේ ඇති කරගන්න ඕනේ. උන්වහන්සේගේ ලස්සන පිළිමයක් හදලා තොල් දෙක රතු පාට කරලා ඒ වටේ කුඩ එල්ලලා මල් අතුරලා අටපිරිකර ඒ වටේ ගොඩ ගහලා අපි මේ කරන දේවල් පිටුතුනි සැබෑවටම ප්‍රඥාව කරා යන දේවල් නෙවෙයි. අපේ ශාසනයට අලුතින් ඇතුල් වෙච්ච ශාසනයේ තේරුම් නොගත්ත කොහේ හෝ කාගේ හෝ පිහිටක් පිසරණක් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන හැම වෙලේම ලෝකේ මායාවෙන් වැහිලා යන පිරිසකගේ කටයුත්තක් මිස මේකෙන් කාටවත් ලැබෙන සැනසෙල්ලක් නැහැ. කාටවත් ලැබෙන සැපතක් නැහැ. එhmenan උන්වහන්සේ දේශනා කරනවා මම මේ අවසන් වරට අමතන්නේ. මහණෙනි මේ අවසන් වරට මම මේ අමතන්නේ මහණෙනි කියලා. උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ මහණෙනි කියලා ඇමතුවා. ඔය දේවල් කිව්ව උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙක ලෝකේ පෙන්වා දුන්නා. එතනතරම පෙන්වා දුන්නා මේ ලෝකේ කියන්නේ මේකයි කියලා. ගිනි කන්දක් ඇවිලෙද්දී උන්වහන්සේ පෙන්වා දුන්නා මහණෙනි ඔය පේනවද ගිනි කන්ද ඇවිලෙනවා. එතන උන්වහන්සේ ධර්මතාවය පෙන්වා දුන්නා. උන්වහන්සේ අවසානම වශයෙන් දේශනා කරනවා වය ධම්මා සංඛාරා අප්පමාදීන වික්කවේ සම්පාදේත මේ සිහිය උපදවාගෙන සිහිය බලවත් කරගෙන සිහිය මුලා කරගන්නේ නැතිව සතර සතිපට්ඨාන ධර්මයේ පිහිටා ගන්න කියන කාරණය උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මරණ වෙලාවේ තාත්තා කෙනෙක් නිධානයක් පෙන්වා දෙන්නාසේ දරුවෙකුට සිහිය උපදවාගෙන සතර සතිපට්ඨානේ පිහිටා ගන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අපේ මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි මේ පින්නතුල්ලා සමග බලාපොරොත්තු වෙන්නේ අපි මෙන්න මේ කාරණේ පින්නතුල්ලාට පැහැදිලි කරලා දෙන්න නිර්වාණගාමී ප්‍රතිපදාව පින්නතුල්ලාට හැකියපමණින් ශක්තිපමණින් මතු කරලා දෙන්න අවබෝධ වෙන ධම්මස යන්තම් වූ ඇති කරලා දෙන්න. ඒ නිසා අපේ කරුණාබර අදහස ඇති උනේ. ඒ නිසා අපි කල්පනා කරනවා මේ අපි සංවිධානය කරගත්ත මේ ධර්ම මණ්ඩපය මේකට සම්බන්ධ වෙලා ඉන්න කිහිප දෙනාට මේ ජීවිතයේදීම මේ උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ කරගෙන හඳුනාගෙන ඊටාම නුදුරු භවයකදී මේ ජීවිතයේදී බැරි වුණත් ඊළඟ භවයේ හෝ මේ ධර්මතාවය අවබෝධ කරගෙන කියා දීපු ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂි ධර්ම දිනු කරගෙන වහවහ අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වේවා කියන කාරණය ඒ ප්‍රාර්ථනාව මේ ආකාරයෙන් මේ වෙලාවේ අපි කරුණාවෙන් සිද්ධ කරනවා. ඒ නිසා මෙතෙක් වෙලා අපි දැන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. දැන් තවමත් මේ මාතෘකාට ආවේ නැහැ. අපි මාතෘකාට මේ ටිකෙන් ටික පිවිසෙමින් ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන කාරණයක් තමයි නැවත වරක් මේ සාකච්ඡාවට මේ සම්බන්ධ වෙන කාලය තුල මුළු අවධානයම මේ සාකච්ඡාව කෙරේ යොමු කරලා
තමන්ට පේන ආකාරයට ඒ තමන් තුළ මේ ධර්මයේ වැටෙන දැනෙන ආකාරයට මේ සතර සතිපට්ඨාන මාර්ගයට කෙරෙහිට වැටෙන්න ඕනෑ කියන කාරණය වැටිය යුතුයි කියන කාරණයක් පින්තුල්ලාට සිහිපත් කර දෙන්නට කැමතියි. ප්‍රඥාව අමතන ප්‍රඥාව අවදි වෙන ප්‍රඥාවට මඟ පෑදෙන හොඳ ධර්ම සාකච්ඡාවක් බවට අපේ ධර්ම සාකච්ඡාව පත් කර ගන්නට ඒ උතුම් ධර්මසේ ඒ ධර්ම දානමය පින්කම ඉතින් විසු මහත්මයාටත් ඒ විසු මහත්මයාගේ ඒ මෞදමෞපිය ආදී ඥාති හිතයිසී හැම දිනාටම ඒ වගේම ඒ සම්බන්ධ වෙන අපි හැම දිනාටම අපි නමින් මිය පරලෝකියා වූ යම් තාක් අපේ මෞදමෞපියන් ඥාතීන් හැම දිනාටම මේ ගෝර වූ කටුක වූ මේ සංසාරය අපි මේ හැම වෙලේම මුලා වෙන මේ සංසාරය මම කියලා හිතාගෙන මේ හැම වෙලේම අසරණ වෙලා ඉන්න මේ සංසාරය මේ ජීවිතයේ මේ සංසාරයේ තියෙන මේ මුලාව සර්වඥ සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීපු ආකාරයට අපට මේ ජීවත් වෙන්න තව ලැබිලා තියෙන කෙටි කාලය තුල අපේ මරණය කොයි මොහොතේද කියන්න බෑ. එහෙමනම් අපිට නොමරෙන තැනට යන්නට පාර හදා ගන්නට අපි මේ ධර්ම සාකච්ඡාව මේ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාකච්ඡා කරනවා. ඉතින් මේ ධර්ම දානමය මේ පින්කම තුලින් මේ අපි එත කරගන්නා මේ කුසල බලය තුලින් අපි මේ කරුණු කාරණා වටහා ගන්නකොට අප තුල ඇති වෙන ධර්මාභෝධයත් එක්ක ඇති වෙන මේ කුසල බලය තුලින් ඒ අපි දැස් කරගත්ත ඒ කුසල සම්පත්තිය ඒ අපි සිහිපත් කරපු අපේ මෞදමාපිය අපේ ගුරුවරාදී ඒ ගුරුවර උතුමන් වහන්සේලා මෞපිය උතුමන් වහන්සේලා වහා මේ ගෝර වූ කටක වූ සංසාර දුක කෙලවර කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට පරලෝ ජීවිතය සුඛිත මුදිත කරගන්නට කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසෙන්නට මේ පුණ්‍යයන් නුමෝදනාව අනුමෝදන් විත්වා ඒ ලබාගත් පරලෝ ආත්ම භාවයේ සුඛී සූපත් භාවයට පත් කර ගනිත්වා සංසාර දෝෂ නිසා දුක් ඇති තැන් වල ඉන්න ඥාතින්ගේ දුක් වලින් අත මිදී සැපවත් වේවා සැප ඇති ස්ථාන වල ඉන්න ඥාතින් සැප සම්පත් තවත් අභිවර්ධනය කර ගනිත්වා අවසානයේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට ඒකාන්තින්ම හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ඥාතින් අරමුණු කරලා පින් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතිනං හෝතු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ දෙවියන්ට පින් අනුමෝදන් කරමු දිව්‍යෝත් පින්දක සතුටු අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය යසෙසුරු අභිවර්ධනය කර ගනිත්වා දෙවියන්ගේ දිව්‍යමය ආරක්ෂාව පින්තුල්ලාට ද්වාදරුවන්ට සලසත්වා දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම පිණිසම මේ පින් දෙවියන්ට හේතු වෙත්වා දෙවියෝත් පින් අනුමෝදන් වෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු නිවන් දක්නා ජාති දක්වාම පාපයට වරදට දුගතියට යොමු කරන පාප මිත්‍රයන්ගෙන් දුරු වී අසත්පුරුෂයන්ගෙන් දුරු වී කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේවා කල්යාණ මිත්‍ර සම්පත්තියම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු මේ උතුම් කුසලය අපි සියලු දෙනාටම මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා රත්නත්‍රේ අසීමිත අනන්ත සූසි මහා ගුණ බලයෙන් හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් සැනසෙල්ලක්ම වේවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු